මේ කුප්පියෙන් කතා කරන්නේ 9 වෙනි ලෙක්චර් එක errors in clinical and epidemiological studies. අපි දැන් රිසර්ච් එකක් කරන්න පටන් ගත්තාම අපි ඒකට ප්ලෑන් එකක් හදා ගන්නවා. ඒ ප්ලෑන් එක අනුව අපි ෆලෝ කරගෙන ගිහලා කන්ක්ලූෂන් ගන්නවා. මේ කන්ක්ලූෂන් සැබෑ තත්ත්වයට වඩා වෙනස් වෙන්න පුළුවන්. මේ වෙනස් වීම වෙන්නේ errors හින්දා. දැන් එතකොට අපි මේ පාත් එකේදී අපි ඔය සුළු කිරීම් තියෙන්නේ. ඒව වර්ධින ඒවා අපි errors කියලා ගන්න, ඒවා mistakes කියලා ගන්නෙ. එතකොට error සහ mistake අතර වෙනස තමයි mistake කියන්නේ ඔය අපිට වැරදිලා බිඳුවක් වැඩි වෙලා 500 වෙනකොට 5000 වැටෙනවා වගේ. ඒ වගේ සරල ගණිතමය ගැටලු තමයි mistakes විදියට ගන්නෙ. සමහර විට එකම දත්තේ දෙපාරක් ඇඩ් වෙනවා. ඒ වගේ දේවල් තමයි mistake කියලා ගන්නෙ. errors කියලා ගන්න අපි දැන් හදාගත්තු ප්ලෑන් එක අනුව යද්දී ඒ ප්ලෑන් එකේ තියෙන වැරදීම් තමයි errors කියලා ගන්න. errors mainly types දෙකකට අපි බෙදනවා. ඒ තමයි random error සහ systematic error. ඊට පස්සේ මෙතන confounding කියලා දාලා තියෙන එක මේක error එකක් නෙමෙයි. ඒ වුණාට error එකක් වගේ තමයි හැසිරෙන්නේ. ඒක ගැන අපි ඉස්සරහට කතා කරමු. පළවෙනි main error type එක තමයි random error. දැන් random error ගත්තාම ඒක වෙන්න පුළුවන් හේතු දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි chance එක. දෙවෙනි එක lack of consistency in measurements. දැන් chance එක ගත්තාම ඒක මෙහෙම හිතන්නකො දැන් අපි වයස අවුරුදු 30ට අඩු අයගේ blood pressure ගැන research එකක් කරනවා. දැන් මේ research එකට අපි සහභාගී කරගන්න අයගේ අපි යොදා ගන්න අයගේ මොකක් හරි වැරැද්දක් වෙලා ගන්න අයගෙන් 50% විතරම high blood pressure තියෙන අය තේරෙනවා. මේකින්ද දැන් අපේ ඇත්තටම සොසයිටි එකේ ගත්තාම 50%ක් විතර high blood pressure තියෙන තරුණ අය නැහැනේ. ඒකින්ද දැන් මේක තනිකරම chance එක මත තමයි පදනම් වෙලා තමයි මේ වැරද්ද වෙලා තියෙන්නේ. ඒක තමයි chance කියන්නේ. ඊට පස්සේ දෙවෙනි එක ගත්තාම දැන් අපි හිතන්නකො blood pressure measure කරන්න ගන්න උපකරණ. ඒ කියන්නේ ඒකෙදි දැන් ඒ උපකරණයේ මොකක් හරි වැරද්දක් වෙනවා. සහ ඒකේ blood pressure මයින්න භාවිතා කරන පුද්ගලයාගේ මොකක් හරි පුද්ගලයෝ දෙතුන් දෙනෙක් පාවිච්චි කරද්දී එක එක්කෙනාට එක එක පාට අංක එනවා. අන්න ඒ වගේ වැරදි හින්දා තමයි මේ random error කියන එක එන්නේ. දැන් random error එකෙන් එන වැරද්ද හින්දා අපිට ලැබෙන උත්තරේ null value එකට වඩා වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. random error වල role of chance එකත් එක්ක බලපාලා ඇති වෙන errors වලට අපි සාමාන්‍යයෙන් sampling error කියලා කියනවා. මේකට හේතුව තමයි දැන් මේ role of chance කියන එක ඇති වෙන්න තියෙන ප්‍රධානම හේතුව තමයි sample size එක. දැන් sample size එක පොඩි වෙන්න මේ random error එක ඇති වෙන්න තියෙන අවස්ථා වැඩි. මොකද දැන් අපි දැන් කරන්නේ research එක යම්කිසි කුඩා ප්‍රමාණයක් තෝරගෙන ඒක අපි generalize කරනවානේ ලොකු population එකටම. එතකොට දැන් population එකේ අපි ගන්න කුඩා කොටස population එක සමානුපාතිකවම තිබ්බොත් තමයි අපිට හරිම අදහසක් ගන්න පුළුවන් ඒක ගැන. ඒ වුණාට දැන් role of chance එකකින් හින්දා සමහර විට අපිට අර bell curve එකේ දකුණු පැත්තේ කෙළවරේම කට්ටියක් එන්නත් පුළුවන් වම් පැත්තේ කෙළවරේම කට්ටියක් එන්නත් පුළුවන් මේ අපේ රිසර්ච් එකේ අන්තිම වෙද්දී. ඒක තමයි මේකේ කියලා තියෙන generalization of results back to the population කියන එකේ results are inaccurate කියන එක. ඊට පස්සේ දැන් අපිට හැම වෙලේම හොඳයි narrow confidence interval එකක් ගන්න පුළුවන්. ඒ වුණාට දැන් මේ sample size එක පොඩි වෙන්න වෙන්නේ confidence interval එකත් wide වෙනවා ලොකු වෙනවා. random error එකෙන්ද hypothesis testing එකයි p value calculation එකයි affect වෙන්න පුළුවන්. මේ random error එකෙන් එන බලපෑම අඩු කරගන්න අපිට ගැළපෙන statistical test use කරන්න වෙනවා. ඒ කියන්නේ t test එක වගේ high power test use කරද්දී මේ random error එකෙන් තියෙන බලපෑම ටිකක් අඩු වෙනවා. දැන් මේ කරන්න කොහොම හරි p value එක calculate කරගන්න ඕනේ. p value එක කියන්නේ
basically අපි null hypothesis එක reject කරන්න ගන්න decision එක වරදින්න තියෙන සම්භාවිතාවය වගේ එකක්. p value එක අඩු වෙන්න අපේ research එකේ නිවැරදි බව වැඩි වෙනවා. p value එකට බලපාන හේතු දෙකක් තියෙනවා. එකක් තමයි sample එකේ variability එක. ඒ කියන්නේ අර උපරිම සහ අවම විදිහට විහිදීම තමයි variability කියන්නේ. දෙවැනි හේතුව තමයි sample size එක. එතකොට p value එකට බලපාන්නේ sample වල variability එකයි sample size එකයි. සාමාන්‍ය medical research වලදී p value එක 0.05ට අඩු වෙනවා නම් null hypothesis එක reject කරන්න ගන්න decision එක හරි කියලා කියනවා. ඊට පස්සේ type 2 error එක ගැන තියෙනවා බලන්න. type 2 error එක කියන්නේ null hypothesis එක reject කරන්න ඕන වෙලාවට ඒක accept කරන එකට තමයි. අපි කලින් සෙම් එකේදී ඉගෙන ගත්තා මේ null hypothesis එක p value එක ගැන ඒවා ගැන. ඒකින්ද පොඩ්ඩක් අර කලින් සෙම් එකේ සත්‍යතිරූපය බලලා ඉන්න නැත්නම් මේවා තේරෙන්නේ නැති. p value එක වගේ රිසර්ච් එකේ නිවැරදි බව හරියටම හිතා ගන්න අමාරුයි. variability එක වැඩි වෙලා sample size එක වැඩි වුණොත් සමහර විට 0.05ට අඩු p value එකක් එන්න පුළුවන්. ඒ වගේම variability එක අඩු වෙලා sample size එකත් අඩු වුණොත් 0.05ට අඩු p value එකක් එන්න පුළුවන්. එහෙම වුණාට 0.05ට වඩා අඩු p value එකක් ආව පමණින්ම රිසර්ච් එකේ නිවැරදිතාවය ගැන අපිට අදහස් දක්වන්න අමාරුයි. ඒකින්ද තමයි confidence interval කියන සංකල්පය එන්නේ. narrow confidence interval එකක් තියෙනවා නම් ඒ රිසර්ච් එකේ precision එක වැඩි. ඒ කියන්නේ narrow confidence interval එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම variability එක අඩුයි. ඒ වගේම හොඳ sample size එකකුත් තියෙනවා. එතකොට broad එහෙම නැත්නම් wider confidence interval එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ data වල higher degree of variability එකකුයි sample size එක ප්‍රමාණවත් නැති එකකුයි තියෙනවා. random error එකට තවත් හේතුවක් තමයි inconsistency of measurements කියන එක. example එකක් විදිහට fasting blood sugar test kit 3ක් use කරලා අපි බැලුවොත් එන්න එකින් එකට සුළු වශයෙන් හරි වෙනස් පාඨාංක 3ක්. මේ පාඨාංක අපේ null value එක, ඒ කියන්නේ සත්‍යම පාඨාංකයට වඩා අඩු වෙන්න පුළුවන්, වැඩි වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේක අර normal distribution එකක් විදිහට තමයි පැතිරෙන්නේ. ඒ කියන්නේ bell curve එකක් වගේ. මේ වගේ වුණාම මේ අර අපි point estimation විදිහට ගන්න median, mean, ඒ කියන්නේ මාතේ මධ්‍යස්ථය මධ්‍යන්නේ වගේ ඒවා. ඒ වගේ ඒවල ලොකු වෙනස් වීමක් වෙන්නේ නැහැ. ඒවා සාමාන්‍ය විදිහටම තියෙනවා. ඒ වුණාට standard deviation, standard error ඒ වගේ දේවල් වෙනස් වෙනවා. දැන් standard deviation එක wide වුණාම ඒක වළක්ව ගන්න තියෙන දේශිම ක්‍රමය තමයි sample size එක වැඩි කරන එක. දැන් මේ curves වල බැලුවොත් මේ curve වල standard deviation එක එකක් වෙන curve එක wide නෑ. ඒකට හේතුව ඒකේ adequate sample size එකක් තියෙනවා. එනකොට standard deviation එක 3ක් වෙන එකේ ලොකු පැතිරීමක් තියෙනවා. මොකද ඒකේ අවශ්‍ය ප්‍රමාණයට sample size එක නැහැ. ඒ කියන්නේ sample size එක වැඩි කරලා අපිට reliability එක, precision එක වැඩි කරගන්න පුළුවන්. මේ chart එකෙන් පෙන්වන්නේ precision එක එහෙම නැත්නම් reliability එක එන්න අඩු වෙන විදිය ගැන. සාමාන්‍යයෙන් data වල reliability කියන එක වැඩි වෙනවා human element අඩු වුණාම. ඒ කියන්නේ නිකන් interview එකකට වඩා measurement device එකකින් ගන්න measurement එකේ precision එක වැඩි. ඒ වගේ නිකන් analog meter එකක් කියවලා ගන්න මිනිස්සෙක් ඕනේ. ඒ කියන්නේ human element එකක් තියෙනවනේ. ඊට වඩා digital measuring equipment එකකින් ගන්න measurement එකේ reliability එක වැඩි. ඒක තමයි මේකෙන් කියන්නේ. අපි මෙච්චර වෙලා random error එක ගැන කතා කරපු concept එක තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ random error හින්දා wide confidence interval එකක් එන්න පුළුවන්. type 2 errors එහෙම නැත්නම් beta errors වෙන්න පුළුවන්. ඒ වගේම අපේ data වල reliability එක අඩු වෙන්න පුළුවන්.
මේ ස්ලයිඩ් එකේ තියෙන්නේ රැන්ඩම් එරර් එකට බලපාන හේතු. පළවෙනි එක තමයි sample size එක. sample size එක වැඩි වෙන්න random error එක අඩු වෙනවා. ඊට පස්සේ variability of the study samples. variability එක අඩු වෙන්න random error එක අඩු වෙනවා. ඊළඟ එක තමයි type of statistics used to analyze the data. ඒ කියන්නේ මොකද්ද පාවිච්චි කරපු statistical method එක කියලා. අපි කිව්වා high powered statistical system පාවිච්චි කරද්දී random error එක අඩු වෙනවා කියලා. හරියට t-test වගේ. ගොඩක් වෙලාවට ප්‍රශ්න වල අහන එකක් තමයි මේක. කොහොමද random error එක minimize කරන්න කියලා. පළවෙනි එක optimum size එකක් තියෙන්න ඕන sample එකේ. දෙවෙනි එක appropriate statistical method එක. තුන්වෙනි එක use of hard data as possible. ඒ කියන්නේ අර human element එක කියන එක පුළුවන් තරම් අඩු කරලා precise digital devices use කරන එක තමයි අපිට කරන්න පුළුවන් ලේසිම දේ. හරි. අපි දැන් දෙවෙනි main error type එක ගැන කතා කරන්න යන්නේ. පළවෙනි එක random error, then දෙවෙනි එක systematic error. systematic error එකට bias කියලාත් කියනවා. systematic error එක ගත්තාම මේක ඇති වෙන්නේ අපි use කරන method එකේදී අපේ තියෙන human elements හින්දා. ඒ කියන්නේ අපි හැමෝටම තියෙනවා bias එකක්. ඒ කියන්නේ හිතන්නකෝ අපි research subjects තෝරද්දී අපි ඒක randomize කරලා ගත්තේ නැත්නම් අපිට හිතෙන විදිහට තමයි අපි subject ලාව තෝරන්නේ. ඒ වගේම මේ systematic error එක එතකොට අර selection process එකේදී subjects ලා select කරන process එකේදී වෙන්න පුළුවන්. ඒ වගේම අපි ඒක assess කරන observe කරන වෙලාවෙදී වෙන්නත් පුළුවන්. එතකොට මේක අර මේ random error එක වගේ මේ null value එකෙන් ධන පැත්තටයි ඍණ පැත්තටයි දෙපැත්තටම යන එකක් නෙමෙයි. මේක මොකක් හරි එක දිශාවකට තමයි ක්‍රියා කරන්නේ. එතකොට මේක අපිට ඕනේ null value එකේ ඉඳන් වැඩි පැත්තට යන්න පුළුවන්. එහෙම නැත්නම් අඩු පැත්තට යන්න පුළුවන්. systematic error එකේ types දෙකක් තියෙනවා. එකක් තමයි selection bias, අනික observation bias. selection bias ගත්තාම මේක එන්නේ අපි study එකට subjects ලා තෝරද්දී ඒක මේ random process එකක් විදිහට කරන්නේ නැතුව අපිට හිතෙන ඒවා දාන්න ගියාම ඒක තමයි selection bias. ඊට පස්සේ observation bias එන්නේ දැන් අපි තෝරගත්ත subjects ලා අපි interview කරලා හරි එයාලගෙන් අපි data ගනිද්දී වෙන්න පුළුවන් එයාලට තියෙන bias උයි ඒ කියන්නේ එයාලා මොකක් හරි අපි හොයන දේ ගැන දකින විදිහයි අපි එයාලා කියන දේ අහගෙන ඉන්න විදිහ ඒ වගේ දේවල් හින්දා ඇති වෙන්න පුළුවන් bias එකක්. අපි ඉස්සරහට බලමු මේ දෙක. selection bias එක descriptive studies වලටයි analytical studies වලටයි වෙන වෙනම බලපාන විදිහ බලමු. descriptive studies උයි analytical studies උයි කියන්නේ මොනවද කියලා සරලව කිව්වොත් descriptive study එකක් කියන්නේ අපි සමාජයේ වෙන මොකක් හරි දෙයක් observe කරන එකක් වගේ. ඒ කියන්නේ අපි හොයනවා වයස අවුරුදු 35ට වැඩි fasting blood sugar normal level එකට වඩා වැඩි පිරිස කොච්චරද කියලා. අන්න ඒක descriptive study එකක්. ඊට පස්සේ analytical studies වලට ගියාම ඒකෙන් අපි හොයනවා වයස අවුරුදු 35ට වැඩි fasting blood sugar normal level වලට වඩා වැඩි වෙන්න හේතු මොනවද කියලා. ඒ කියන්නේ වැඩිපුර සීනි සහිත ආහාර ගැනීමයි fasting blood sugar normal level එකට වඩා වැඩි වෙන එකයි අතර සම්බන්ධය තියෙනවද කියලා අපි ස්ටඩි එකකින් හෙව්වොත් අන්න ඒක ඇනලිටිකල් ස්ටඩි එක. හරි. දැන් අපි descriptive studies වලට selection bias එක කොහොමද බලපාන්නේ කියලා බලමු.
දැන් descriptive study එකදී අපි ගන්න sample randomly ගත්තේ නැත්තම් කෙලින්ම එතන selection bias එක තමයි. දැන් මෙතන randomly බලපා random කියන එක අපිට අර්ථ දක්වන්න වෙනවා එක එක විදිහකට. දැන් අපි මොකක් හරි population එකක් ගත්තොත් ඒකේ මේකේ පළවෙනි එක තියෙන people of population. හිතන්න දැන් අපේ තියෙනෝනේ ජාතීන් එක එක. එතකොට දැන් සමහර අවස්ථාවලදී මුස්ලිම් අය ඉන්නේ එක තැනක. දෙමළ අය ඉන්නේ තව තැනක. සිංහල අය ඉන්නේ තව තැනක. ඔය වගේ population එක එකේ ජාතීන් තැනින් තැන concentrate වෙලා ඉන්න පුළුවන්. එතකොට අපි ස්ටඩි එක කරද්දී ඔක්කොම සිංහල අය ගත්තොත් ඒ ස්ටඩි එකේ ලොකු සිලෙක්ෂන් බයස් එකක් එනවා. මේ එකිනෙකාගේ සෞඛ්‍ය පුරුදු චාරිත්‍ර වාරිත්‍ර වගේ ඒ වගේ දේවල් වෙනස් වෙන හින්දා එයාලා එකිනෙකාට වෙනස් data තමයි අපිට ස්ටඩි එකක් කරද්දී ලැබෙන්නේ එක එක ජාතීන් ගත්තොත් සුළු සුළු වෙනස්කම්. ඊට පස්සේ ජියෝග්‍රැෆිකලි එහෙම ඒ කියන්නේ හිතන්නකෝ දැන් කවුරු හරි ගලක් ළඟ ඉන්න අය හා කන්දක් උඩ ඉන්න අය ගත්තාම මේ දෙගොල්ලන්ට තියෙන ආර්ථික බලපෑම ගඟ ළඟ ඉන්න අයට අවුරුද්දකට වතාවක් ගම් වතුරට අහු වෙනවා. එතකොට එයාලගේ ආර්ථිකමය හැකියාවේ යම්කිසි දුර්වලතාවයක් එනවා ඒ කාලෙට. ඒ වගේ හේතුන් මත හින්දා එයාලගේ ගෙන් එන data අර කන්ද උඩ ඉන්න අයගේ data වලට වඩා චුට්ටක් වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම තුන්වෙනි එක තමයි chronologically. ඒ කියන්නේ කාලය මත. හිතන්න දැන් බේරුවල වගේ සංචාරක ව්‍යාපාරයේ තියෙන පැත්තක්. දැන් බේරුවල ජනගහනය බැලුවාම ටුවරිසම් සීසන් එකට වැඩිපුර ඉන්නවා ඇත්තේ foreigners ලා. ඒ වුණාට සීසන් නැති කාලයට වැඩිපුර ඉන්නේ සාමාන්‍ය ලංකාවේ මිනිස්සුනේ. ඒ වගේ අපි ඒ අවස්ථාවකදී population එක ගත්තොත් එහෙම ඒකේ යම්කිසි වෙනස් වීම වෙන්න පුළුවන් data වලට. ඊට පස්සේ study method එක. ඒක අපි මොකක් හරි හදාගන්න විදිය සාධාරණ වෙන්න ඕනේ මේ අපි තෝරගනිද්දි ගන්න subjects වලට. හරි දැන් descriptive studies වලට පස්සේ analytical studies බලමු. දැන් analytical studies කියන්නේ අපි මොකක් හරි සමාජයේ වෙන දෙයක් ගැන තොරතුරු ඇනලයිස් කරලා ඒකට බලපාන හේතුව හොයන්න වගේ කරන ස්ටඩීස් වලට තමයි ඇනලිටිකල් ස්ටඩීස් කියන්නේ. ඒ කියන්නේ මොකක් හරි යම්කිසි දෙයක් වෙනවා ඒකට බලපාන හේතුව මොකක්ද කියලා සහ ඒක අතර තියෙන සම්බන්ධය මොකක්ද කියන එක පැහැදිලි කරන ස්ටඩි එකක් තමයි ඇනලිටිකල් ස්ටඩීස් කියන්නේ. ඇනලිටිකල් ස්ටඩීස් දැන් මේන්ලි කේස් කන්ට්‍රෝල් ස්ටඩීස් උයි කෝහෝට් ස්ටඩීස් උයි කියලා දෙකක් තියෙනවා. දැන් මේ දෙකේදීම සිලෙක්ෂන් බයස් එකේ බලපෑම තියෙන්නේ මේ ස්ටඩීස් වලට අදාළ සබ්ජෙක්ට්ස් තෝරද්දී. දැන් කේස් කන්ට්‍රෝල් ස්ටඩි එක ගත්තත් කොහොට් ස්ටඩි එක ගත්තත් අපි පාර්ශ්ව දෙකක් ඉන්නවා. කේස් කන්ට්‍රෝල් ස්ටඩි එක ගත්තොත් කේස් එකයි කන්ට්‍රෝල් එකයි. ඒ කියන්නේ අර අපි විද්‍යා පොඩි කාලේ ඉගෙන ගත්තු පාලක හා පරීක්ෂණ කියලා දෙකක් කොටස් දෙකක් වගත් අන්න ඒ දෙක තමයි. දැන් මේකෙදි ප්‍රශ්නේ එන්නේ මේගොල්ලෝ මොන එකටද දාගන්නේ කියන. ඒකට අපි හදා ගන්නවා inclusion and exclusion criterias කියලා. ඒ කියන්නේ මේ කොටස් දෙකට බෙදන්න නිවැරදිව බෙදාගත්තු සුදුසුකම් වගේ දේවල් වලින් හදාගත්තු ක්‍රයිටීරියා එකක්. සිලෙක්ෂන් බයස් එක එන්නේ මේ ක්‍රයිටීරියා එකේ තියෙන දුර්වලතා හින්දා. මේ ක්‍රයිටීරියා එකේ තියෙන දුර්වලතා අයින් කරගන්න පුළුවන් වුණොත් අපිට බොහෝ දුරට සිලෙක්ෂන් බයස් එක අඩු කරගන්න පුළුවන්. ඊට පස්සේ සිලෙක්ෂන් බයස් එක ප්‍රොස්පෙක්ටිව් ස්ටඩීස් වලදී මේජර් ප්‍රොබ්ලම් එකක් නෙමෙයි කියලා මම ස්ලයිඩ් එකේ කියනවා. හැබැයි රෙට්‍රොස්පෙක්ටිව්
ස්ටඩීස් වලදී ඒක මේජර් ප්‍රොබ්ලම් එකක්. දැන් අපි ප්‍රොස්පෙක්ටිව් රෙට්‍රොස්පෙක්ටිව් කියන දෙක බැලුවොත් ඒකෙන් කියන්නේ දැන් ප්‍රොස්පෙක්ටිව් කියන්නේ ඒවා දැන් මේ ප්‍රසන්ට් ඒ කියන්නේ මේ මොහොතේදී සිදුවෙන දේවල් තමයි. ඒ කියන්නේ අපි ඔබ්සර්ව් කරන්නේ මොකක් හරි දෙයක් වෙච්ච කෙනෙක්ව ඒ මොහොතේ ඉඳන්. කවුරු හරි හිතන්නකෝ මොකක් හරි අලුත් ඩ්‍රග් එකකට එක්ස්පෝස් වෙනවා. එයාව අපි ස්ටඩි කරන් යනවා ඒ මොහොතේ ඉඳන් අනාගතයට. ඒ අවස්ථාවේදී තමයි ප්‍රොස්පෙක්ටිව් ස්ටඩි එකක් කියන්නේ. එතකොට ඒකකදී අපිට හරියටම කියන්න බෑනේ මෙයා මේ මොන වගේ අවසන් ප්‍රතිඵලයක් ඇති වේද කියලා. ඒකින්ද එයාව තෝරගනිද්දී අපිට එන සිලෙක්ෂන් බයස් එක අඩුයි. ඊට පස්සේ රෙට්‍රොස්පෙක්ටිව් එකකට ගියාම ඒකෙදී අපි ගන්නෙ අතීතයේදී වෙච්ච දෙයක් ගැන. අතීතයේ වෙච්ච දෙයක් ගැන අපි තෝරගත්තු සබ්ජෙක්ට්ස් වලින් තොරතුරු අරගෙන අපි ඒගොල්ලන්ව දෙපැත්තට බෙදනවා එක්ස්පෝස්ඩ් අන්එක්ස්පෝස්ඩ්. එහෙමත් නැත්නම් මෙයා කේස් සබ්ජෙක්ට් එකක්ද කන්ට්‍රෝල් සබ්ජෙක්ට් එකක්ද කියලා. එතකොට මේ සිලෙක්ෂන් බයස් එක ප්‍රොස්පෙක්ටිව් ස්ටඩීස් වලදී ලොකු බලපෑමක් නැහැ. හැබැයි රෙට්‍රොස්පෙක්ටිව් ස්ටඩීස් ඒ කියන්නේ අතීතයේ වෙච්ච සිදුවීම් ගැන කරන ස්ටඩි වලට ලොකු බලපෑමක් තියෙනවා. හරි. දැන් අපි බලමු මේ සිලෙක්ෂන් බයස් එක මිනිමයිස් කරගන්න අපිට මොනවද කරන්න පුළුවන් කියලා. මේ ටික නම් කටපාඩම් කරගන්න වෙනවා. descriptive studies වල the sample should be representative නැත්නම් random. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලා කතා කරේ people of the population, geographically, chronologically, study method ඔය වගේ අර හතරක් කතා කරේ. අන්නේ හතර අනුවම හැමෝටම සාධාරණ වෙන විදියට randomly තමයි subjects ලා තෝරන්න ඕනේ. අන්න ඒක තමයි sample should be representative කියන්නේ. ඊට පස්සේ case control studies වලට ගියාම carefully prepared specific diagnostic criteria. ඒ කියන්නේ අපි අර හදාගන්න exclusion and inclusion criteria එක ironclad වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒකේ කිසිම දුර්වලතාවයක් තියෙන්න බෑ. ඊට පස්සේ carefully selected matched controls. ඒ කියන්නේ අපි දැන් ගත්තනේ පාලක හා පරීක්ෂණ කියලා කොටස් දෙකක්. ඒකදී අපි පරීක්ෂණ ඒ කියන්නේ කන්ට්‍රෝල් එකට ගන්න සබ්ජෙක්ට්ස් ලා හොඳට සිලෙක්ට් කරලා ගන්න ඕනේ. ඊට පස්සේ cohort studies. ඒ කියන්නේ අර අපි exposed and unexposed කියලා වෙන් කරේ දෙක. අන්න ඒ විදිහට තෝරන සබ්ජෙක්ට් ලා තෝරන්න අපි හදාගන්න ක්‍රයිටීරියා එක ඒකත් මේ කියන්නේ ස්ටඩි එකට හොඳටම ගැලපෙන විදිහට හදපු ක්‍රයිටීරියා එකක් යූස් කරන්න ඕනේ. ඒ වගේම අර කලින් එකේ වගේම carefully selected control subjects ලා යූස් කරන්න ඕනේ. experimental studies වලදී selection error එක minimize කරගන්න විදිහක් අහලා තිබ්බොත් inclusion exclusion criteria එක හරියට හදාගන්න එකයි perfect randomization technique එකක් use කරන එකයි ලියන්න. හරි. අපි systematic error එකේදී selection bias එක කතා කරේ දැන් අපිට ඕන study subjects එහෙම නැත්නම් අපේ sample එක තෝරගනිද්දී අපේ system එකේ වෙන්න පුළුවන් වැරදි ඒ කියන්නේ biases ගැන තමයි. දැන් එතකොට ඊළඟට කතා කරන්නේ අපි අපේ subjects ලාගෙන් data ගනිද්දී වෙන්න පුළුවන් biases ඒ කියන්නේ information bias ගැන තමයි ඊළඟට කතා කරන්නේ. Information bias mainly type හතරක් තියෙනවා. recall bias, interviewer bias, loss to follower bias and misclassification bias කියලා. පළවෙනි information bias subtype එක තමයි recall bias. මේකෙදි වෙන්නේ අපේ subject ගෙන් අපි අහන ප්‍රශ්න වලට එයා දෙන answers
රියල් සිටුවේෂන් එකට වඩා අඩු ඒ කියන්නේ අන්ඩර්ස්ටිමේට් කරලා එහෙම නැත්නම් වැඩි කරලා ඒ කියන්නේ ඕවර් එස්ටිමේට් කරලා දෙනවා වෙන්න පුළුවන්. මේකට අපිට කරන්න ඕනේ අපි අපේ ඉන්ටර්වියුවර්ව ට්‍රේන් කරන්න ඕනේ ඒ වගේ අවස්ථාවලදී හොඳ ජජ්මන්ට් එකක් හදාගන්න. ඒ වගේම අපි තෝරලා අයින් කරන්න දැනගන්න ඕනේ හිතන්නකෝ කවුරු හරි මෙන්ටලි අන්සවුන්ඩ් කෙනෙක්. ඒ කියන්නේ එයා කියන්නේ එයාට හිතෙන දේ ඇත්තටම වුණ දෙයක් නෙමෙයි. ඒ වගේ අයව අපි එක්ස්ක්ලූඩ් කරන්න පුළුවන් විදිහට අපේ එක්ස්ක්ලූෂන් ක්‍රයිටීරියා එකක් හදා ගන්න ඕනේ. එතකොට අපිට රීකෝල් බයස් එක අපේ රිසර්ච් එකෙන් අයින් කරගන්න පුළුවන්. දෙවෙනි සබ් ටයිප් එක තමයි ඉන්ටර්වියුවර් බයස්. ඉන්ටර්වියුවර් බයස් එකේදී වැරද්ද තියෙන්නේ ඉන්ටර්වියුවර් අතේ. මොකද හේතුව එයා දන්නවා කවුද කේස් එක කවුද කන්ට්‍රෝල් එක කියලා. එතකොට එයා කන්ට්‍රෝල් ගෙන් ප්‍රශ්න අහනවා අඩුයි. එයාගෙන් ඩේටා කලෙක්ට් වෙනවා අඩුයි. මේක මේන්ලි වෙන්නේ කෝහෝට් ස්ටඩීස් වලයි එක්ස්පෙරිමෙන්ටල් ස්ටඩීස් වලයි. දැන් මේක මිනිමයිස් කරගන්න අපිට පුළුවන් ඉන්ටර්වියුවර් හා එයාගේ සබ්ජෙක්ට්ස් ඒ කියන්නේ මේ කේසසුයි කන්ට්‍රෝල්ස්ුයි ගැන තියෙන සම්බන්ධය කඩන්න. ඒකට රැන්ඩමයිස් ඩබල් බ්ලයින්ඩින් තමයි මේ හොඳම ක්‍රමේ තියෙන. තව අපිට පුළුවන් කරෙක්ට්ලි ඩිෆයින් කරන්න මොනවද වේරියබල්ස් කියලා අන්තිමට එන. එතකොට තුන්වෙනි සබ් ටයිප් එක තමයි loss to follow up කියන්නේ. මේක වෙන්න පුළුවන් අපිට අපේ සබ්ජෙක්ට් එකත් එක්ක තියෙන කන්ටැක්ට් එක නැති වෙලා ඒ කියන්නේ සංවේදනය කරගන්න බැරි වුණාම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ සබ්ජෙක්ට් එක මැරුණාම වෙන්න පුළුවන්. ඒ වගේ හේතුවක් මත අපිට එයාගේ දත්ත ලැබෙන එක නවතිනවා. ඒක තමයි loss to follow up කියන්නේ. misclassification bias එක එන්නේ අපේ ඉන්ටර්වියුවර්ට අපි කරන රිසර්ච් එක ගැන සම්පූර්ණ දැනුමක් නැති වුණ අවස්ථාවක වගේ තමයි. ඒ කියන්නේ මේකෙදී හිතන්නකෝ දැන් අපි ස්මෝකර්ස්ලා ගැන රිසර්ච් එකක් කරනවා. මේ රිසර්ච් එකේදී අපි හරියටම කියන්නේ කවුද අපි ස්මෝකර්ස්ලා විදිහට ක්ලාසිෆයි කරන්න කියලා. දැන් අපි ගෙදරක් ගත්තොත් ඒ ගෙදර තාත්තා ස්මෝක් කරනවා නම් එයා ඇක්ටිව් ස්මෝකර් කෙනෙක් වෙනවා. එතකොට දැන් ඊට පස්සේ එයා ගෙදර ස්මෝක් කරද්දී ගෙදර ළමයි වයිෆ් එයාලත් මේ සිගරට් ස්මෝක් එකට එක්ස්පෝස් වෙනවා. දැන් එතකොට අපේ රිසර්ච් එකේදී අපි අර පැසිව් ස්මෝකින් අයව අතාරිනවා නම් එතන තියෙන්නේ මිස්ක්ලාසිෆිකේෂන් බයස් එකක්. ඒ කියන්නේ අපේ ඉන්ටර්වියුවර් දන්නේ මෙයාවත් අපි සලකන්න ඕන කියලා. ඒකට ඩිස්ක්‍රිප්ටිව් කේස් කන්ට්‍රෝල් කෝහෝට් එක්ස්පෙරිමෙන්ටල් වලදී අපි මේ මිස්ක්ලාසිෆිකේෂන් බයස් එක අයින් කරගන්න පුළුවන් දේවල් මේ ස්ලයිඩ් එකේ තියෙනවා. ඒක පොඩ්ඩක් බලා ගන්න. මේන්ලි අපේ ඩයග්නෝස්ටික් ක්‍රයිටීරියා එකයි අපේ ඉන්ටර්වියුවර් ට්‍රේන් කරන එක තමයි මේකෙදි කරන්න පුළුවන් ලේසිම දේ. හරි අපි දැන් errors in research කියන එකේ random error කියන එක කතා කරා, bias කියන එක කතා කරා. තුන්වෙනි error type එකක් නෙමෙයි ඒ වුණාට errors ඇති වෙන්න හේතුවක් තමයි confounding. confounding කියන එක අපි error එකක් විදිහට සලකන්නේ නැහැ. අපි ඇනලිටිකල් ස්ටඩි එකක් ගමු. දැන් ඇනලිටිකල් ස්ටඩි එකකදී වෙන්නේ අපි මොකක් හරි තෝරගන්න සිදුවීමක් හා ඒකට වෙන්න හේතු අතර සම්බන්ධය හොයන එකනේ. දැන් මේ කන්ෆවුන්ඩින් කියන්නේ මේ අපි හොයන සිදුවීමට බලපාන හේතුව එකක් නෙමේ තව හේතු කීපයක් තියෙන්න පුළුවන්. එතකොට දැන් අපි අර තනි හේතුවකට විතරක් මේ සම්පූර්ණ සිද්ධියම මාර්ජිනලයිස් කරන්න බැරි අවස්ථාවක් තමයි මේ කන්ෆවුන්ඩින් කියන ප්‍රශ්නේ එන්නේ. අපි බලමු එක්සාම්පල් එකක් විදිහට ගත්තොත් මෙන්න මේක. ඒ කියන්නේ පැන්ක්‍රියටයිටිස් වලට මේන් රීසන් එක තමයි සිගරට් ස්මෝකින්. එතකොට සිගරට් ස්මෝකින් විතරක් නෙමෙයි හැබැයි පැන්ක්‍රියටයිටිස් වලට බලපාන්නේ. ඇල්කොහොලිසම් බලපාන්න පුළුවන්.
ඒ වගේ එකක් තමයි මේ exposure disease and confounding factor අතර තියෙන මේ සම්බන්ධය දැනගෙන ඉන්න ඕනේ. confounding කියන්නේ error එකක් නෙමෙයි කියන එක මතක තියාගන්න. දැන් confounding වල එන effect එක අඩු කරන්න පුළුවන් mainly standardization කියන එක. මේ standardization කියන්නේ අපි හිතන්නකෝ අපි දැන් census data එකතු කරද්දී අපි age groups වලට බෙදනවා. 0 ඉඳන් 10ට 10 ඉඳන් 19ට 20 ඉඳන් 29ට ඒ වගේ. එතකොට අර මේ age එක හින්දා එන effect එක අයින් වෙලා යනවානේ බොහෝ දුරට. ඒ කියන්නේ හිතන්නකෝ අපි දැන් research එකක් කරනවා exercise වලින් heart disease වලට තියෙන effect එක. දැන් අපි දන්නවා වයසට යන්න යන්න heart disease වලට තියෙන risk එක වැඩි වෙනවානේ. එතකොට දැන් මෙහෙම අර standardize කරලා age category වලට බෙදුවාම අර වයස හින්දා heart disease වලට එන effect එක research එකෙන් minimize වෙනවානේ. අන්න ඒක තමයි standardization කියන්නේ. Mainly confounding කියන එක අපිට research එකෙන් minimize කරගන්න පුළුවන් design stage එකේදී analysis stage එකේදී. design stage එකේදී දැන් randomization කියන එක අපි දන්නවානේ. ඊට පස්සේ restriction කියන්නේ දැන් හිතන්නකෝ අපි අර pancreatitis හැදෙන අය ගැන ගනිද්දී අපි අපේ main දේ උනේ smoking කියන එක කොහොමද pancreatitis වලට බලපාන විදියනේ. එතකොට අපි ස්මෝකින් විතරක් කරන කට්ටිය විතරක් තෝරලා ගත්තොත් ඒ කියන්නේ ඇල්කොහොලිසම් තියෙන අය අයින් කරලා ස්මෝකින් විතරක් තියෙන කට්ටියව ගන්න විදියට අපේ ක්‍රයිටීරියා එක රෙස්ට්‍රික්ට් කරොත් අන්න අපිට කන්ෆවුන්ඩින් එක අයින් කරගන්න පුළුවන් අපේ රිසර්ච් එකේ. ඊට පස්සේ මැචින් කියන්නේ දැන් අපි කට්ටිය තෝරගනිද්දී අපි අර හිතන්නකෝ අපේ රිසර්ච් එකේදී අපිට ඕනේ pancreatitis සහ ස්මෝකින් අතර කනෙක්ෂන් එකක් හදාගන්නනේ. දැන් අපි අර මේකේ ප්‍රශ්නේ වෙන්නේ ඇල්කොහොලිසම් තියෙන අය ආවහම එයාලගෙනුත් ඉෆෙක්ට් එකක් එන එකනේ. ඒකින්ද අපි කරන්නේ ඇල්කොහොලිසම් තියෙන අය ගාන සමානුපාතිකව බෙදෙන විදිහට ගන්නවා කේසස් වලටයි කන්ට්‍රෝල්ස් වලටයි. එතකොට අර ඇල්කොහොලිසම් තියෙන එක්කෙනාගෙන් එන ඉෆෙක්ට් එක කැපිලා යනවානේ මේ කේස් වලයි කන්ට්‍රෝල් වලයි දෙපැත්තෙම. එතකොට අපිට කන්ෆවුන්ඩින් එක අඩු කරගන්න පුළුවන්. ඊට පස්සේ ඇනලයිසිස් ස්ටේජ් එකට ගියාම ස්ට්‍රැටිෆිකේෂන් කියන්නේ අපි වෙන වෙනම ඇනලයිස් කරනවා කොහොමද මේ පැන්ක්‍රියටයිටිස් වලට ඇල්කොහොල් භාවිතා කරන අයගේ ස්මෝකින් සහ පැන්ක්‍රියටයිටිස් අතර තියෙන සම්බන්ධය ඇල්කොහොල් භාවිතා නොකරන අයගේ ස්මෝකින් හා පැන්ක්‍රියටයිටිස් අතර තියෙන සම්බන්ධය වෙන වෙනම අපි ඇනලයිස් කරනවා. ඊට පස්සේ ස්ටැටිස්ටිකල් මොඩලින් කියන්නේ අපිට මේ කම්පියුටරයිස් කරපු මොඩල්ස් තියෙනවා. ඒ මොඩල්ස් යූස් කරලා අපිට මේ අර පැන්ක්‍රියටයිටිස් වලට ස්මෝකින් අතර තියෙන සම්බන්ධය හොයද්දී ඇල්කොහොලිසම් වලින් එන ඉෆෙක්ට් එක අයින් කරගන්න පුළුවන්. මේන්ලි එතකොට අපිට කන්ෆවුන්ඩින් අඩු කරගන්න පුළුවන් ඩිසයින් ස්ටේජ් එකේදී රැන්ඩමයිසේෂන්, restriction, matching. Analysis stage එකේදී stratification and statistical modeling use කරනවා.